සුබ දවසක් දයාබර දරුදැරියනි. අද අපි ඔබත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ 2021 ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ පන්තියේ තවත් නිපුණතාවක් සාකච්ඡා කරන්න. විශේෂයෙන් ඔබ දන්නවා මේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ආණ්ඩුවේ මැදිහත් වීම කියන කොටසෙන් තනිකර ප්‍රශ්නයක් ඔබට ලැබෙනවා. ලකුණු 20ක ප්‍රශ්නයක් අපි අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කාට හරි තියරි පන්තියේ මගහැරුණු දරුවෙක්ට අද ඉඳලා මේ කතා කරන මේ මාසය තුල කතා කරන මේ කොටස් වලින් ඔබට ලකුණු 20ක ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න පුළුවන්. අපි අද කතා කරන්නේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ආණ්ඩුවේ මැදිහත් වීම කියන කොටස. මීට පෙර සාකච්ඡා කරේ වෙළඳපොළ සමතුලිතය. ඒ ආශ්‍රිත තියෙන ගැටලු. ඒතර අද අපි කතා කරන්නේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වෙන ආකාර කීපයක්. ඒ තමයි භාණ්ඩ හා සේවා මත බදු පැනවීම කියන ඒවා, නිෂ්පාදනයන්ට සහනාධාර දීම වගේ දේවල්. ඒකම අපි මේ මාසයේ ඇතුළත සම්පූර්ණයෙන් මිල පාලනය, රජයේ සහතික මිල ප්‍රතිපත්ති, කෘෂිකාර්මික භාණ්ඩවල මිල ස්ථායීකරණය වැනි දේවලුත් ඔබ සමග සාකච්ඡා කරලා මේ කොටස මේ මාසය තුල නිම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි මේ පාඩම ආරම්භ කිරීමක් කරමු. මෙතෙක් කල් අපි සාකච්ඡා කිරීම කරේ විශේෂයෙන්ම වෙළඳපොළ සමතුලිතය හැම වෙලාවකම නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය මත වෙළඳපොළ සමතුලිතය නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය මත තීරණය වන දෙයක් විදිහට. නිදහස් වෙළඳපොළේ ඉල්ලුම් බලවේගය, සැපයුම් බලවේගය නිදහසේ ක්‍රියාත්මක වෙලා තීරණය වන මිල සමතුලිත මිලක් ලෙසත්, තීරණය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණයක් ලෙසත් ඔබට පැහැදිලි කරා. ඊළඟට අපි මේ තීරණය වෙච්ච මිල හා ප්‍රමාණය අපි කිව්වා ඉල්ලුම් කරුවන්ගේ සැලසුම්, සැපයුම් කරුවන්ගේ සැලසුම් එක විට එකිනෙකට අනුකූල වෙලා තීරණය වෙච්ච මිලක් හා ප්‍රමාණයක්. එතෙන්දී අපි අද පොඩ්ඩක් මේකට විරුද්ධ වෙලා වෙන පැත්තකට එන්නයි උත්සාහ දරන්නේ. ගැනුම් කරුව විකුණුම් කරුව දෙගොල්ලොම එකතු වෙලා තමා පොල් ගෙඩිය රුපියල් 120ට විකුණන්නේ, 120ට ගන්න. ගැනුම් කරුව ගන්න පොල් ප්‍රමාණයයි විකුණුම් කරුව අලෙවි කරන පොල් ප්‍රමාණයයි සමාන වෙන්නේ දෙගොල්ලන්ගේ තීරණ එක විට ක්‍රියාත්මක වෙලා තමයි. අපි හිතමු 50යි කියලා. එහෙනම් ඔබ අහන්න පුළුවන් ඉතින් දෙගොල්ලන්ගේම කැමැත්තෙන් නම් මිල ප්‍රමාණය තීරණය වුණේ ප්‍රශ්නයක් නැහැ. ඔව්. හැබැයි මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් වෙළඳපොළේ ඔබ පොල් ගෙඩිය ගන්න යනකොට ව්‍යාපාරිකයා කියනවා මේක ළමයෝ 120යි. ඔබත් පොල් ගෙඩි දෙයක් අරගෙන ගෙදරට එනවා. ඉල්ලුම් සැපයුම් ප්‍රමාණ සමානයි. මිලට දෙගොල්ලොම එකඟ වෙලා. හැබැයි ඒ වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුලින් තීරණය වෙච්ච මිල හා ප්‍රමාණය. ඒක ප්‍රශස්තද? ඒ කියන්නේ ඇත්තටම මේ තීරණය වෙච්ච මිල ප්‍රමාණය වෙළඳපොළ පැත්තෙන් ගත්තොත් යම් ආකාරයක වෙළඳපොළ කාර්යක්ෂම වීමක් මෙතන පෙන්වුවාට ඔබ දන්නවා ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව හා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව. නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ යම් නිමැවුමක් අවම යෙදවුම් ප්‍රමාණයකින් නිපදවන. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන්නේ සමාජ වර්ණය, සමාජයේ ඉල්ලුම් කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය දෙනවා. ඒතර මේ භාණ්ඩයේ සම්බන්ධයෙන් ওই කොන්දේසි දෙකම හරි දැන්. හැබැයි එහෙම වුණාට මේක සමාජීය දෘෂ්ටි කෝණයෙන් බැලුවොත්, දේශපාලනික වශයෙන් බැලුවොත් මේක ඇත්තටම ප්‍රශස්ත නොවෙන්න පුළුවන්.
අපි කැමති නෑ 125ක් ගෙවලා ගන්න අපි කියනවා පොල් හරි මිලයි. සමහර විටක වී කිලෝවක් 125ට තීරණය වෙලා ගොවියගෙන් වී කිලෝ 100ක් ගන්නවා 100ක් දෙනවා. හැබැයි ගොවියා කියනවා මේ මිල හොඳටම මදි. නමුත් වෙළඳපොලේ තීරණය වෙන මිල හා ප්‍රමාණය හරි. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි දන්නවා වැටුප් දෙගොල්ලෝ එකගත්වයෙන් තීරණය වෙන්නේ. සම්මුඛ පරීක්ෂණයකට ඇවිල්ලා මම මේ වැටුප ගන්න කැමතියි. යෝජකයා කියනවා මම මේ වැටුප දෙන්න කැමතියි. හැබැයි ඒක සමාජීය වශයෙන් යාට ජීවත් වෙන්න ප්‍රමාණවත් නැති වැටුපක් වෙන්නත් පුළුවන්. ගෙවල් කුලී දෙගොල්ලන්ගේ කැමැත්ත අනුව තමයි ගේට පදිංචි වෙන්න යන්නේ කුලී ගෙවන්නේ. හැබැයි අය කියනවා දැන් ගෙවල් හරි ගණන්. ඒ නිසා මේ මිල වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය අනුව තීරණය වුණාට මේක සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් ප්‍රශස්ත නොවෙන්න පුළුවන්. ඒ නිසා තමයි ආණ්ඩුවට සිදු වෙලා තියෙන්නේ හෙට ඉඳලා පොල් ගෙඩිය 100කට විකුණන්න කියලා වෙලෙන්දන්ට නියම කරන්න. හෙට ඉඳලා වී කිලෝවක් ගොවීන්ගෙන් 125ක් නෙමෙයි 150 ගානේ ගන්න කියලා වී මිලට ගන්නන්ට කියන්න වෙන්නේ ඒ නිසා. ආණ්ඩුව සේවකයන්ට ගෙවන අවම වැටුප අඩුම තරමින් මෙච්චරක් පෞද්ගලිකාංශයේ සේවකයන්ට ගෙවන්න කියලා ආණ්ඩුවට නියම කරන්න වෙලා තියෙන්නේ ඒ නිසා. සමහර විට ආණ්ඩුව යම් යම් නිෂ්පාදන ප්‍රමාණයන් සලාක කරන්න වෙලා තියෙන්නේ සීමා කරන්න වෙලා තියෙන්නේ ඒ නිසා. ඒ හින්දා අද මම කතා කරන්නේ මෙන්න මේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ආණ්ඩුව බදු මගින් සහනාධාර මගින් සමහර නිෂ්පාදකයන්ට වියදම් වැඩි වගා කරන්න බෑ. ඒ නිසා ආණ්ඩුව සහනාධාර දෙනවා. සමහර නිෂ්පාදකයන්ගෙන් බදු ගන්නවා ඒවා සීමා කරන්න. ඒ නිසා වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා ඒ හරහා. ඒක કૃතිම වශයෙන් කරන සිද්ධියක්. එතකොට අර කියන කොන්දේසි නැති වෙයි. නිෂ්පාදනයේ කාර්යක්ෂම නොවේ, සම්පත් බෙදී යාම කාර්යක්ෂම නොවේ. හැබැයි ආණ්ඩුවේ මැදිහත් වීම වෙනවා පාරිභෝගිකයන්ගේ නිෂ්පාදකයන්ගේ සහ රටේ සුබ සාධනයේ යහපත සඳහා. හොඳයි. අද එහෙනම් අපි මුලින්ම කතා කරනවා ඒ සම්බන්ධයෙන් තියෙන බදු පැනවීම කියන කොටස ඔබේ දෙවැනි පිටුවේ එන කොටස. බදු කියනකොට ගොඩාක් මිනිස්සු බය වචනයක් මේක. ඒ නිසා රජයක් ආදායම් ලබන ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් බදු අනිත් එක බදු නොවන. ඔබ දන්නවා ලංකාව වගේ රටවල් වැඩිම ආදායමක් ලබන්නේ බදු වලින්. ඒ වසරවල එක වෙනස් 80%කට වැඩි ආදායමක් ලබනවා බදු වලින්. බදු නොවන ආදායම් හරි අඩුයි. මේ බදු අපේ විෂයානුබද්ධව අපි වර්ගීකරණය කරනවා ඍජු බදු සහ වක්‍ර බදු විදිහට. ඍජු බදු ආදායම ධනය වගේ වත්කම් මත පනවන බදු හින්දා ඒවැ බද්දේ බර නීත්‍යානුකූලව වෙනත් කෙනෙක්ට විතන් කළ නොහැකි. ඇයි? මගේ ආදායම් මත නම් බදු ගෙවන්නේ. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා මේ අයවැයෙන් කීයට වැඩි ආදායමට වැඩි අයගෙන්ද බදු අය කරන්න කියලා. මතකද? කලින් තිබුණේ ලක්ෂ 5යි. දැන් ලක්ෂ 30කට වඩා වැඩි වාර්ෂික ආදායම් තියන අය තමයි බදු ගෙවන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ඔබ මේ ඍජු බදු අය කරන්නේ ආදායම ධනය වත්කම් මත. ඒවා තව කෙනෙක්ට බදු බර විතන් කරන්න බෑ. මගේ ආදායම් මත නම් මගෙන් බදු අය කරන්නේ. වෙන කෙනෙක් කැමති නෑ මං ආදායම් උපයලා බදු ගෙවලා වෙන කෙනෙක් බදු බර දරන්න. ඒක නීත්‍ය අනුකූලව බද්දේ බර දරන්න ඕනේ මම. හැබැයි වක්‍ර බදු indirect tax මේක තමයි ලංකාවේ දැනටත් වැඩි. වක්‍ර බදු කියන්නේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. හැබැයි ඒවා
නීත්‍ය අනුකූලව ඒවැ බර වෙනත් කෙනෙක්ට විතැන් කළ හැකි. භාණ්ඩ සේවා මත පනවන බදු වල බර කිසිදු ගැටලුවක් නැතුව එනම් බද්ධක ආපాతය කියලා අපි කියන්නේ ඒවා විතැන් කරන්න පවරන්න හැකියාව තියෙනවා. ඇයි? ඒවා හැම කෙනෙක්ම මේ භාණ්ඩය ගන්න හැම කෙනෙක්ම දරන්න ඕනේ බදු. ඒවා කෙනෙක්ගේ ආදායම ධනය මත අය කරන ඒවා නෙමෙයි. ආණ්ඩුව කියන්නේ වෙළඳුන්ට, ව්‍යාපාරිකයන්ට, නිෂ්පාදකයන්ට අපට මේ ටැක්ස් එක එකතු කරලා දෙන්න ඔයගොල්ලෝ විකුණන අයගෙන්. ඒක ආණ්ඩුවම අපට කියලා තියෙනවා. අධ්‍යාපනයේ මත බදු ගන්නවා නම් වැට් බද්දක් හරි මට කියනවා ඔයා උගන්වන දරුවන්ගෙන් වැට් එක එකතු කරලා දෙන්න අපිට. ඒ නිසා මේ වක්‍ර බදු නීත්‍ය අනුකූලව වෙන කෙනෙක්ට පවරන්න පුළුවන්. ඒවා භාණ්ඩ සේවා මත පනවන බදු. එහෙනම් අද මම උගන්වන ඔබට පාඩම තමයි අලෙවි බදු කියලා මම අද කතා කරන්නේ. අන්නේ භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු පිළිබඳව. එහෙනම් අද මම කතා කරන්නේ භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු පිළිබඳව. මේ වක්‍ර බදු කොටස් දෙකකට මම නැවත බෙදනවා. විකුණුම් කරුවන් මත අලෙවි කරන අලෙවි බදු, එතකොට විකුණුම් කරුවන් මත අය කරන බදු, අනිත් එක ගැනුම් කරුවන් මත අය කරන බදු. වැඩිපුර ඔබේ සිලබස් එකේ කතා කරන්න තියෙන විකුණුම් කරුවන් මත අය කරන බදු පිළිබඳව. මේක අපි ආකාර දෙකකට ඔබට විග්‍රහ කරනවා. ඒ තමයි එකක් විකුණන හැම ඒකයක් මතම පනවන බද්ද. විකුණන හැම ඒකයක් මතම නිශ්චිත මුදලක් බදු වශයෙන් පනවනවා. ඒකට අපි කියනවා විශේෂිත බදු කියලා. නොත් ඒකක බදු හැම ඒකකයකටම රුපියල් 5ක්, රුපියල් 10ක්. හැම මත්පැන් බෝතලයකටම රුපියල් 20ක්. හැම සිගරට්ටුවකටම රුපියලක්. ඒ නිසා ඒ වගේ නිශ්චිත මුදලක් බදු වශයෙන් අය කරනවා. ඒක විශේෂිත බදු නැතුවොත් ඒක බදු. මේ කොටසෙනුත් විකුණුම් කරුවන් මත අය කරන එකනොත් ඒක තමයි වැඩිපුර කතා කරන්නේ. අනිත් එක වටිනාකම මත පනවන බද්ද. එහෙම නැත්නම් සමානුපාතික බදු. මේ මොකද්ද? මේ ප්‍රතිශතක බද්දක්. සමාන අනුපාතයක් 120යි කියන්නේ 5න් එකයි. හැමෝටම හැම වටිනාකමකම 5න් එකයි. සමාන අනුපාතයක්. වටිනාකමක් මත ලක්ෂයට 108ක්. ලක්ෂයට 108ක් කියන්නේ 8000යි. දෙලක්ෂයටත් 108යි. බද්දේ වටිනාකම වෙනස් වෙන්න පුළුවන්. දෙලක්ෂයට 16000යි. මේ වටිනාකමින් ප්‍රතිශතය සමානයි. 108 නම් වැට් අද ඔබ දන්නවා වැට් අනුපාතය 108යි. ලක්ෂයටත් 108යි. දෙලක්ෂයටත් 108යි. දසලක්ෂයටත් 108යි. ඒක වටිනාකම මත පනවන බද්දක්. ඒ නිසා මේ වගේ දෙපාර්ශවයේ මතම බදු පැනවීම කරනවා විකුණුම් කරුවන් හා ගැනුම් කරුවන් මත. ඒකේ එකක් තමයි විශේෂිත බද්ද නොහොත් හැම ඒකයක් මතම අය කරන සමාන බද්දක්. එහෙම නැත්නම් සමාන අනුපාතයක් ප්‍රතිශතක බද්දක්. ඉතින් ඒවා ඔබ උදාහරණ වශයෙන් උත් හොඳට දන්න ඒවා. හොඳයි. මම ඔන්න දැන් ඔබට පැහැදිලි කිරීම කරා මේ පැති දෙකම. ඒතර පළවෙනි පිටුවේ ඔබට තියෙන්නේ විශේෂයෙන් ඔන්න ඔය වර්ගීකරණ හැම රටකම වගේ ලංකාවේද රාජ්‍ය අයභාරය කියන්නේ ආදායම උපයා ගන්න ඇති ප්‍රධාන මූලාශ්‍ර තමයි භාණ්ඩ සේවා මත බදු පැනවීම. ඒ වක්‍ර බදු. ඒවා නැවත අපි බෙදුවා විකුණුම් කරුව ගැනුම් කරුව මත පනවන බදු විදිහට. විකුණුම් කරුව මත පනවන බදු විශේෂිත බද්දක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමානුපාතික බද්දක් වෙන්න පුළුවන්. විශේෂිත බදු වලට උදාහරණ තියෙනවා එක් බද්දකට දුම් කළ බදු මත්පැන් බදු ඒවා. සමානුපාතික බදු වලට නිදසුනක් තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන වැට් බද්ද වගේ දේවල්. පළවෙනි ප්‍රශ්නයට විකුණුම් කරුවන් මත අලෙවි බද්දක් පැනවීමේ ප්‍රතිඵලය ලෙස වෙළඳපොළ සැපයුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන් ඉහළට විතැන් වෙනවා. මේ සඳහා බලපාන හේතු පැහැදිලි කරන්න. මම හිතනවා ඔබ න්‍යාය පන්තියේත් මේක ඉගෙනගෙන තියෙන නිසා, නමුත් මේක හරියටම ඉගෙන ගන්න ඕනේ නිසා
මම මේක ඔබට මුල ඉඳලා මේකේ સિદ્ધාන්තය පැහැදිලි කරගෙන ගිහිල්ලා මේ උත්තරේට ආවනම් හොඳයි කියලා. හොඳයි. මම මුලින්ම ඔබට පැහැදිලි කරනවා බද්දකදී මොකද වෙන්නේ? මම මේ කතා කරන්නේ විකුණුම් කරුවන් මත පනවන බද්දක් ගැන. ඒ කියන්නේ වක්‍ර බද්දක් ගැන. භාණ්ඩ හා සේවා මත පනවන බද්දක් ගැන. එතකොට විශේෂයෙන් ඔබ මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා. මම ඒක ලේඛනයකින් කියලාම ඉන්නම්කෝ. ඔබ දන්නවා මේ තියෙන්නේ කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් පැවතිය හැකි විවිධ මිලවලදී ඒ භාණ්ඩයෙන් සපයන්න සූදානම් විවිධ ප්‍රමාණයන්. ඒ කියන්නේ සැපයුම් ලේඛනයක් මම මේ ගන්න. මේ භාණ්ඩ සම්බන්ධයෙන් පැවතිය හැකි විවිධ මිල ගණන් තියෙනවා 2 4 6 8 10. මේ යටතේ සපයන්න සූදානම් විවිධ ප්‍රමාණයන් තියෙනවා. ඒ තමා 100 200 300 400 500 දෙකේදී සපයන්න බලාපොරොත්තු වෙනවා 100ක් 4ෙදි 200ක් 6ෙදි 300ක් 8ෙදි 400ක් 10ෙදි 500ක්. මට පුළුවන් මේකට අදාළ සැපයුම් වක්‍රය නිර්මාණය කරන්නත්. ඒකත් මම මෙතනම නිර්මාණය කරගන්නවා මේකට අදාළ සැපයුම් වක්‍රය. මේ ඔක්කොම ඔබ හොඳට දන්නවා. හැබැයි මා මේ මුලින්ම කතා කරන දේ න්‍යායාත්මකවත් ඔබ දැනගෙන තමා මේකට සම්බන්ධ වෙන්න ඕනේ. මිල ප්‍රමාණය. මිල තියෙනවා 2 4 6 8 10. මිල 2 4 6 8 10. ප්‍රමාණ තියෙනවා 100 200 300 400 500. සිය 200 300 400 500. ඔය වගේ. ඒ අනුව සැපයුම් වක්‍රය අඳිනවා. 2ෙදි 100යි. 4ෙදි 200යි. 6ෙදි 300යි. 8ෙදි 400යි. 10ෙදි 500යි. ඒ අනුව වක්‍රය ඔබට ලැබෙනවා මේ ආකාරයට. හොඳයි. මම මේකට අදාළ සැපයුම් සිතයකුත් ඔබට පෙන්නනවා. QS සමානයි. මම ඔබට මේ රිවිෂන් පන්තියක් හින්දා මේවා එන හැටි මුල ඉඳලම ආයෙ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා සැපයුම් සමීකරණය QS සමානයි A ධන BP. මේකේ B කියන්නේ බෑවුම. බෑවුම හොයන්නේ හැම වෙලාවකදීම ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. ඒ අනුව 100 බෙදීම 2 කියන්නේ 50යි. 50යි P. එතකොට අපි A හොයා ගන්න ඕනේ. ලේසිම ක්‍රමය තමයි A හොයන්න මේ BP එහා පැත්තට ගන්නවා QS ඍණ BP. ඒ නිසා 50 වරක් 200යි 100න් 100ක් බිඳුවයි. ඒ නිසා මෙතන එන්නේ බිඳුව. සාමාන්‍යයෙන් අපි බිඳුව කියලා දාන්නේ නැහැ සමීකරණ ලියද්දී. ඔබට පැහැදිලි වෙන්නයි මම මේක ගත්තේ. හොඳයි. දැන් ඔන්න මම පාඩමට එනවා. ඒ තමා මේ අලෙවි කරන හැම ඒකයක් මතම මම මේ ඉස්සෙල්ලම ඒක බද්දකින් ඔබට පෙන්වන්නම්. ඒක හැම ඒකයක් මතම රුපියල් 2ක බද්දක් අය කරනවා. මේ අලෙවි කරන හැම ඒකයක් මතම රුපියල් 2ක බද්දක් අය කරනවා. ටැක්ස් එකක්.
හැම එකයක් මතම රුපියල් 2ක බද්දක් අය කරනවා. දැන් මොකද වෙන්නේ? මම ඔබට මතක තියාගන්න පහසු වෙන්න යම් දෙයක් කියනවා ඒක ලොකුවට ඔලුවට ගන්න යන්න එපා. ඇයි මට කියන්න ඉස්සෙල්ලා මට කියන්නකෝ මේ සැපයුම් වක්‍රය තුලින් මේ පේන දේ මොකද්ද? 100ක් සපයන්න කැමති අඩුම මිලද දෙක වැඩිම මිලද? ඔබ කියන්න ඕනේ. 100ක් සපයන්න කැමති අවම මිලද දෙක උපරිම මිලද? අවම මිල. එයා කියනවා මට 100 වෙනි ඒකකය රුපියල් 2කට වඩා අඩුවෙන් නම් දෙන්න බෑ. ඇයි එහෙම කියන්නේ? පදනමක් මතනේ. එයා කියනවා ඇති මට මේ 100 වෙනි ඒකකයට රුපියල් 2ක්වත් අඩුම ඕනේ. නැත්තම් මගේ කොස්ට් එකවත් ආවරණය වෙන්නේ නැහැ. මගේ පිරිවැය ආවරණය වෙන්නේ නැහැ. 200 වෙනි ඒකකය එයා සපයන්න කැමති අඩුම මිල 4යි. එයා කියනවා ඒ එකේ නම් මට දෙන්න බෑ රුපියල් 2කට. හේතුව මගේ ඔබ දන්නවනේ සැපයුම් වක්‍රය කියලා යන්න හේතුව ඒක ගාන වැඩි වෙන්න අමතර පිරිවැය වැඩි. ඒ නිසා යා කියනවා මට 4ක්වත් ඕනේ. හොඳයි. අපි මේ කතාව එතනින් නවත්තලා අපි යමු බද්දට. මේ අතරතුර ආණ්ඩුව කියනවා හැම විකුණන එකකටම 2 ගානේ අපිට දියල්ලා. හැම විකුණන එකකටම අපිට 2 ගානේ දෙන්න. මේක ව්‍යාපාරිකයාගේ ඔළුවට දැම්මට පස්සේ එයා අපට ගැනුම් කරුවන්ට කියනවා ඒක මත තියන්න ගැනුම් කරුවන්ට කියනවා මම කලින් නම් උඹලට 100 වෙනි එකේ රුපියල් 2කට දුන්නා. දැන් මට දෙන්න බෑ. ඇයි? ආණ්ඩුවටත් මන් 2ක් ගෙවන්න ඕනේ. ඒ නිසා දැන් මං ඔයාට දෙන්න වෙන්නේ 100 වෙනි එකය ඒ බද්දත් එක්ක. දැනට ඔබ හිතා ගන්න මේ එයාගේ වියදම් වැඩි වෙනවා කියන පැත්ත. නමුත් එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. 100 වෙනි ඒකය දැන් නම් මට 2කට දෙන්න බෑ. මට 100 වෙනි ඒකය සඳහා ආණ්ඩුවටත් රුපියල් 2ක් ගෙවන්න ඕනේ. දැන් මට ඒ ඒකය දෙන්න වෙන්නේ 4ට. එහෙනම් මට ඉස්සර නම් ඔයාට දුන්නා රුපියල් 2ට. ඉස්සර මං සපයපු මිල 2යි. හැබැයි දැන් මට ටැක්ස් එකකුත් ආණ්ඩුව අය කරනවා 2ක. ඒ නිසා මට දැන් පාරිභෝගිකයාට 2 ගානේ දෙන්න බෑ. දැන් මම සපයන මිල දැන් පාරිභෝගිකයාට මම මේ භාණ්ඩේ සපයන මිල PB B කියන අකුර මන් දාන්නේ පාරිභෝගිකයාට ගෙවන්න වෙන මිල සුවිශේෂව දක්වන්න ඕනේ නිසා ඒ නිසා පාරිභෝගිකයාට මම දැන් කියනවා දැන් මට 2ට දෙන්න බෑ 100 වෙනි එකය දැන් දෙනවා නම් 4 ගානේ මට දෙන්න වෙන්නේ. ඒ වගේම 200 වෙනි එකය ඉස්සර මං 4ට දුන්නා. හැම එකයකටම 2 ගානේ අය කරන නිසා දැන් මට ඒක දෙන්න වෙන්නේ 4ට නෙමෙයි 6ට. ඒ නිසා මට මේ ඊළඟ 200 වෙනි එකයටත් ආණ්ඩුව මගෙන් බද්දක් ගන්න නිසා මට ඒ එකයක් දෙන්න වෙන්නේ රුපියල් 6ට. ඔබට පේනවා ඇති හැම ඒකකයක්ම පෙරට වඩා වැඩි මිලකටයි දැන් පාරිභෝගිකයාට දෙන්න වෙන්නේ. බොහෝ පොත්වල තියෙනවා ඒකට හේතුව නිෂ්පාදකයාගේ පිරිවැය වැඩි වෙනවා කියන එක. ඒ පිරිවැය කියලා ඇත්තටම අපි දැනට හිතාගමු එයා ආණ්ඩුවටත් තව 2ක් ගෙවන්න වෙනකොට වියදම් වැඩි වෙනවා කියලා. ඒ නිසා මේ හැම අවස්ථාවකදීම පාරිභෝගිකයාගෙන් අය කරන මිල 2 ගානේ වැඩි කරන්න එයා බලාපොරොත්තු වෙනවා. නැත්නම් එයාට විකුණන්න බෑ. ඔබ දන්නවා විකුණුම් කරුවන්ගේ අපේක්ෂාව ලාභේ. ඒ නිසා පාරිභෝගිකයන්ගෙන් අය කරන මිල 2 බැගින් වැඩිවීමක් වෙනවා. එහෙනම් ඔබට ඔය තොරතුර මං ආයේ ප්‍රස්තාරයෙන් ඉදිරිපත් කිරීමක් කරොත් දැන් 100ක් දෙන්නේ 4ට. දැන් 100ක් දෙන්නේ 4ට. දැන් 300ක් දෙන්නේ 8ට. 500ක් දෙන්නේ 12ට. එහෙනම් අලුත් තත්ත්වෙ ගත්තොත් දැන් 100ක් දෙන්නේ 4ට. දැන් 200ක් දෙන්නේ 6ට. දැන් 300ක් දෙන්නේ 8ට. ඒ නිසා අලුත් සැපයුම් වක්‍රය මේ වක්‍රයට වම් පැත්තෙන් මේ වක්‍රයට ඉහළින් වමට යනවා. ඉහළින් පිහිටනවා.
මේක තමයි බද්දෙන් පස්සේ සැපයුම් වක්‍රය. අලුත් සැපයුම් වක්‍රය පරණ සැපයුම් වක්‍රයට වමින් පිහිටනවා. ඉහළට විතැන් වෙනවා. මේකත් තව විදිහකින් තර්ක කරනවා මෙන්න මෙහෙම. ඒ තමයි අපි සිංහල භාෂාව පිළිබඳව කතා කරොත් ඇත්තටම දැන් මේ හැම තැනකම මේ වක්‍රය විතැන් වෙච්ච දුර ගත්තොත් අපි මේ හැම තැනකම මේ වක්‍රයේ විතැන් වෙච්ච දුර කෙලින් අතට ගත්තොත් මේ අතට ගත්තොත් රුපියල් 2යි. හැබැයි වමට විතැන් වෙච්ච දුර 2යි කියන්න බෑ. මේක හරහටනේ විතැන් වෙලා තියෙන්නේ. මේ පැත්තට ඇන්දොත් 2යි නෙමෙයි. මම කියන එක පැහැදිලි ඇති ඔබට. මේ පැත්තට ඇන්දොත් රුපියල් 2ක් නෙමෙයි. සිරස්ව ඉරක් ඇන්දොත් මේක 2ක්. ඒ නිසා හැම තැනකම රුපියල් 2ක දුරකින් මේක වම් පැත්තට මාරු වෙනවා. මේ තමයි ටැක්ස් එක. බද්ද අපි නිකන් දයන්න ලියන්නේ ඒකත් සමහර ළමයි වරද්දනවා. රුපියල් 2කින් මේක වම් පැත්තට ගියා. ඒ නිසා ඔය තොරතුර ඉතා වැදගත්. හැම ප්‍රමාණයක්ම පෙරට වඩා වැඩි මිලක් යටතේ සපයනවා. ඕනේ නම් මම ඔබට මේ ලේඛනය තව ආකාරයකටත් පෙන්වන්න. මම එකවර මේක පෙන්වන්නේ ඔක්කොම ටික ඒතර ඔබට පැහැදිලි වෙන නිසා. ඒ නිසා මේ බද්දේ ප්‍රමාණයෙන් ඉහළට හරියටම මේ වක්‍රයේ විතැන් වීමක් වෙනවා. හරියට මේ පරාසය රුපියල් 2යි මේ එක බද්දකදී ස්වභාවය. එතකොට ඔබට ඕන නම් මම මේ බද්දෙන් පස්සේ ඕන නම් ඔබට මේ ශ්‍රිතයත් හදලා පෙන්වන්න අවශ්‍ය නම් ඇත්තටම දැන් අලුත් ලේඛනයේ තියෙන්නේ මෙතන ඉඳලා. දැන් ඩෙල්ටා Q 100යි ඩෙල්ටා P 2යි. එහෙනම් B වලාගේ වෙනස් වෙන්නේ නැහැ. 100 බෙදීම 2 කියන්නේ 50ම තමයි. හැබැයි A වලාගේ වෙනස් වෙනවා. A හොයන්නේ BP එහා පැත්තට ගත්තොත් QS කියන BP. එහෙනම් 54න් වැඩි කරාම 200යි 100න් 200ක් ඍණ 100යි. අලුත් ශ්‍රිතය ඔබ ඕනම් පස්සේ හදලා බලන්න ඍණ 100 ධන 50යි P. ඒතර සමීකරණය වෙනස් වුණා. වක්‍රය වෙනස් වුණා. ලේඛනය වෙනස් වුණා. හැබැයි විභාගයේදී ඔබට අවබෝධයක් තියනවද කියලා බලන්න මේ ලේඛනය වෙන ආකාරයකිනුත් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මම ඒ ආකාරයත් ඔබට ලිව්වොත් මෙහෙම. මම මෙතන සංශෝධනය කරේ මිල. මට පුළුවන් ඕනනම් ප්‍රමාණයත් සංශෝධනය කරලා ගන්න. මිල මං මේ විදිහටම ලියනවා. මිල ඒ විදිහටම ලියනවා. මම ඔබට පෙනෙයි 2 4 6 8 10. කලින් තිබ්බ සැපයුම් ප්‍රමාණය එහෙම්ම ලියනවා මම. කලින් තිබ්බ සැපයුම් ප්‍රමාණය QS එකත් මම එහෙම්ම ලියනවා. ඒ තමයි 100 200 300 400 500. මම දැන් වෙනස් කරන්නේ මේ මිල නෙමේ ප්‍රමාණය. මෙන්න බද්දෙන් පස්සේ සැපයුම් ප්‍රමාණය. බද්දෙන් පස්සේ සැපයුම් ප්‍රමාණය. ඔබ මාත් එක්ක උත්තර දෙන්න ඕනේ. ওই පැති දෙකම අහනවා. ඔබට පේනවද ඉස්සර 10කට 10ක් යටතේ සැපයුවේ 500යි. හැබැයි දැන් 10ක් යටතේ සපයන්නේ 400යි. අනිත් පැත්තට යනවා. ඉස්සර 10ක් යටතේ සැපයුවේ 500යි. දැන් 10ක් යටතේ සපයන්නේ 400යි. ප්‍රමාණය අඩු වෙලා. ඉස්සර 8ක් යටතේ සැපයුවේ සූදානම් වුණේ 400ක්. දැන් 8ක් යටතේ 300යි. ඉස්සර 6ක් යටතේ සපයන්න සූදානම් වුණා 300ක්. දැන් 6ක් යටතේ සපයන්න සූදානම් 200යි. 100යි. බිඳුවයි. එහෙනම් ඔබට පේනවද ක්‍රම දෙකකට කියන්න පුළුවන්. ලේඛනය වෙනස් වෙච්ච හැටි. හැම ප්‍රමාණයකදීම
පෙරට වඩා වැඩි මිලකට දැන් භාණ්ඩය සපයන්න සූදානම්. හැම ප්‍රමාණයක්ම පෙරට වඩා වැඩි මිලකට. එහෙම නැත්නම් හැම මිලකදීම පෙරට වඩා අඩු ප්‍රමාණයක් සපයනවා. හැම මිලකද හතරෙදි ඉස්සර සැපෙව්වේ 200යි. දැන් සපයන්නේ 100යි. දෙකේදී ඉස්සර සැපෙව්වා 200ක්. දැන් දෙකේදී ඉස්සර සැපෙව්වා 80ක්. දැන් 0යි. හයේදී ඉස්සර සැපෙව්වා 300ක්. දැන් 200යි. එක්කෝ හැම ප්‍රමාණයක්ම වැඩි මිලකට සපයනවා. එක්කෝ හැම මිලකදීම අඩු ප්‍රමාණයක් සපයනවා. වක්‍රය බද්ධේ ප්‍රමාණයෙන් ඉහළට විතැන් වෙනවා. සැපයුම් සමීකරණය සංශෝධනය වෙනවා. ඔය ටිහා බදු ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔය හැම පැත්තකින්ම විභාගය සඳහා අවශ්‍ය දේ න්‍යායාත්මකව කිව්වත් පුනරීක්ෂණව කිව්වත් මේක තමයි ඔබේ ඇඟේ දුවන්න ඕනේ ප්‍රධානම රුධිරය. ඒ නිසා මේක තුලින් ඔබට පුළුවන් යහපත්ව බදු ගැන කල්පනා කරන්න. අපි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට එනවා. එහෙමනම් මා හිතනවා ඒ සියලු උත්තර ටික අපි කතා කරලා හමාරයි. ඒක බද්ධ පැත්තෙන් ඊට පස්සේ මම ප්‍රතිශතක බද්ධ පැත්තෙනුත් කතා කරන්නම්. විකුණුම් කරුවන් මත අලෙවි බද්දක් පැනවීම ප්‍රතිඵලයේ ලෙස වෙළඳපොළ සැපයුම් වක්‍රයේ බද්ධයේ ප්‍රමාණයෙන් ඉහළට විතැන් වෙනවා. මේ සඳහා බලපාන හේතු ඇත්තට මේක කියන්නේ විකුණුම් කරුට පෙරට වඩා වැඩි වියදමක් යන නිසා පෙර ප්‍රමාණයම කලින් ප්‍රමාණයම පෙරට වඩා වැඩි මිලකට දෙන්න වෙනවා. එහෙම නැත්නම් කලින් මිලටම පෙරට වඩා අඩු ප්‍රමාණයක් දෙන්න වෙනවා. ඒ නිසා පෙර සැපයුම් කළ ප්‍රමාණයම සැපීමට නම් පෙරට වඩා වැඩි මිලක් අපේක්ෂා කරනවා. හැම මිලකදීම පෙරට වඩා අඩු ප්‍රමාණයක් සපයනවා. ගැනුම් කරුගේ මිල වශයෙන් හඳුන්වනු ලබන්නේ ඔබට මතක ඇති B කියලා මම කිව්වා ගැනුම් කරුගේ මිල. මේ භාණ්ඩේ මිලට බද්ද එකතු කරලා තමයි හදාගන්නේ. හැම තැනම දෙකට රුපියල් 2 එකතු කරලා මම හදාගත්තා. සැපයුම් කරුව සපයන්න සූදානම් හැම ප්‍රමාණයක් යටතේම මිල බද්දේ ප්‍රමාණයෙන් ඉහළ යනවා. එහි ප්‍රතිඵලයේ ලෙස බද්දේ ප්‍රමාණයෙන් වක්‍රය ඉහළට විතැන් වෙනවා, වමට විතැන් වෙනවා කියලාත් කියනවා. දෙවෙනි කොටස පහත දැක්වෙන අවස්ථා සැපයුම් හෝ ඉල්ලුම් වක්‍රයට ඇති කරන බලපෑම දක්වන්න. රජයේ එක්තරා භාණ්ඩයක සැපයුම් කරුවන් මත අලෙවි කරන හැම එකක් පාසාම නිශ්චිත මුදලක් බද්දක් ලෙස පැනවීම. නිශ්චිත මුදලක් කියන්නේ විශේෂිත බද්දක්. ඒ නිසා විශේෂිත බද්දක් පනවපු ගමන් ඒක බද්දක් පනවපු ගමන් හරියටම බද්දේ ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. ඒක ඉක්මනින් ඇඳ ගන්න අක්ෂ නම් කරගන්න PQS. මේකට රූල් අරවා මේවා ලොකුට භාවිතා කරන්න යන්න එපා. අපේ කාලය සීමිතයි. ඒ නිසා පස්සේ ඒවා හදා ගන්න. ඊළඟට වෙන පෑනක් තියෙනවා නම් අරගෙන ඔබ දාගන්න වක්‍රය වමට විතැන් වෙනවා ST. කොහේ හරි තැනක මේ දෙකේ පරාසය දාගන්න එක බද්ධ විදිහට. P1 වෙනම තියෙනවා සුද්ධ සැපයුම් මිල කියලා සැපයුම් කරුට ලැබෙන මිල. ගැනුම් කරු ගෙවන මිල P2. ඔන්න ඔතන තමයි ඔබ සිහි තියාගන්න ඕනේ. සමහර පොත්වල ලියද්දී අර එමේ අපි කතා බහ කරද්දී මේ අකුරු දෙකට මේ මිලයන් දෙකට තව නම් දෙකක් අපි ලියනවා. අකුරු දෙකක් සංකේත දෙකක් දානවා. සැපයුම් කරුට ලැබෙන මිලට PS දානවා. ගැනුම් කරු ගෙවන මිල පාරිභෝගිකයාගේ මිලට PB දානවා. එකත් ඔතන මතක තියාගන්න අපි සමහර තැන්වලදී මේ වචන දෙක පාවිච්චි කරනවා. ගැනුම් කරුගේ මිල අපි PB දානවා. සැපයුම් කරුගේ මිල PS දානවා. මේ දුර බද්ධ. ඉස්සරහෙන් ලියන්න ඒක බද්ධක ප්‍රතිඵලයේ ලෙස මේ ඉස්සරහෙන් ලියන්න හිස්තැනේ ඒකක බද්ධක
ප්‍රතිඵලයේ ලෙස ඒක බද්ධක ප්‍රතිඵලය ලෙස සැපයුම් වක්‍රය බද්ධේ ප්‍රමාණයෙන් සමාන්තරව ඉහළට විතැන්වේ. එක් බද්ධක ප්‍රතිඵලයේ ලෙස සැපයුම් වක්‍රය බද්ධේ ප්‍රමාණයෙන් සමාන්තරව ඉහළට විතැන්වේ. ඊළඟ අපි තව කොටසකට එනවා මම හිතනවා ඔබ ඇඳගත්තා මේක. අපි ඊළඟට එනවා දෙවෙනි කොටස රජයේ සැපයුම් කරුවන් මත අලෙවි බද්දා ලෙස වටිනාකම් බද්දක් පැනවීම. එහෙම එකක් අපි කතා කරේ නෑනේ. නමුත් මම පෙර නිදසුනම ඔබට ආයෙත් ගත්තොත් රජයේ සැපයුම් කරුවන් මත අලෙවි බද්දක් ලෙස වටිනාකම් බද්දක් පැනවීම. මම ඒක කියලා දෙන්නේ නැතුව මට ගන්න විදිහක් නැහැ. ඒ නිසා වටිනාකම් බද්දක් ගත්තොත් පෙර නිදසුන මට පැහැදිලි කරන්න පුළුවන්. මා ඔබට ගත්තේ P 2 4 6 8 10. මා ඔබට ගත්තේ QS 100 200 300 400 500. මම මේ තොරතුර ප්‍රස්ථාරයකට යෙදුවා. මිල සැපයුම් ප්‍රමාණය විදිහට. මිල 2 4 6 8 10. දැන් මම මේ දැන් කරාට ඔබ ඊළඟ කොටස් වල මේවට ඔක්කොටම ඔබට තනියෙන් කරන්න තියෙනවා ලේඛන හා ප්‍රස්ථාර. මම මේ පැහැදිලි කරන්න ඕනේ හින්දා ගත්තේ 100 200 300 400 500. දෙකේදී 100යි, හතරේදී 200යි, තුනේදී 300යි ඔය ආකාරයට සැපයුම් වක්‍රය යනවා බද්දට පෙර. මේ වෙලාවේ දැන් බලන්න දැන් අපේ මාතෘකාව මොකද්ද? වටිනාකම් බද්දක් නොහොත් ප්‍රතිශතක බද්දක්. න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩුව කියනවා මේ හැම ඒකයකටම 150ක බද්දක් අය කරනවා කියලා. 150ක බද්දක් අය කරනවා. අරකමයි. ඉස්සර 100ක් සැපෙව්වේ දෙකට ආණ්ඩුව කියනවා මේ රුපියල් දෙකෙනුත් 150ක් මම ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඒ නිසා පාරිභෝගිකයාට කියනවා දැන් 100ක් අඩුම දෙකට දෙන්න බෑ. මේ වටිනාකමෙන් මේ රුපියල් දෙකෙන් මම ගෙවන්න ඕනේ භාගයක්. 150ක් කියන්නේ කීයද දෙකට? රුපියලයි. ඒතර බද්ද ටැක්ස් එක 150යි. මේ දෙකෙනුත් මම ආණ්ඩුවට 150ක් ගෙවන්න ඕනේ. දෙකට 150ක් කියන්නේ රුපියලයි. ඒ නිසා පාරිභෝගිකයාගෙන් ඉල්ලීමක් කරනවා මට 100ක් දැන් දෙකට දෙන්න බෑ. තව භාගයක් මේකෙන් ආණ්ඩුවට ගෙවන්න ඕනේ හින්දා මට ඒකත් ඔයාගෙන් අය කරන්න වෙනවා. රුපියල් 3යි මට ඔයයන් ගන්න වෙනවා. 3ක් ගන්න වෙනවා. 200ක් මං කලින් නම් දැන් ඒතර 100ක් දෙකට සපයපු කෙනා කියනවා මට බද්දක් හින්දා තව රුපියලක් ඔයාගෙන් අය කරන්න ඕනේ. 3ක් ඉල්ලනවා දැන්. මෙන්න ලක්ෂය. 200ට මං 200 වෙනි ඒකේ මං උඹලට 4ට වික්කේ. හැබැයි ආණ්ඩුව කියනවා හැම ඒකයකටම 150ක් ඕනේ. නිශ්චිත ප්‍රතිශතයක්. නිශ්චිත වටිනාකමක් අගයක් නෙමෙයි නිශ්චිත ප්‍රතිශතයක්. 4ට 150ක් කියන්නේ කීයේ 150 භාගයයි. 4න් භාගය 2යි. ඒ නිසා දැන් බලන්න බද්ද වෙනස් වෙනවා ප්‍රතිශතයේ 150මයි. මෙතන උත්තරේ එනවා 4යි 2යි 6යි. දැන් 200ක් සපේනවා 4ට දැන් 200ක් සපේනවා 6ට. මෙතන. ඊට පස්සේ කියනවා 300 වෙනි ඒකය මම උඹලට කලින් 6ට දුන්නා. මම කවුරුත් බදු අය කරේ නැහැ.
ආණ්ඩුව කියනවා හැම එකකට මට 150ක් ඕනේ. 6ට 150ක් කියන්නේ 6න් භාගයක් රුපියල් 3යි. ඒ අනුව රුපියල් 9ක් ඕනේ මට දැන් 300 වෙනි එකේ. ඔය වගේ හැම තැනම 150 එකතු වෙනවා. ඒ අනුව අලුත් මිල එනවා පෙරට වඩා වැඩි මිලක්. සිද්ධාන්ත එකයි බද්ද එකතු වෙවි යාව පාරිභෝගිකයෝ බද්දත් එක තමයි දැන් ගෙවන්න ඕනේ. හැබැයි ලේඛනෙත් වෙනස් වෙන සිද්ධාන්ත එකයි හැම ප්‍රමාණයකදීම පෙරට වඩා වැඩි මිලක්. වක්‍රය වෙනස් වෙන ස්වරූපේ වෙනස්. 100 2ට සපයපු එක්කෙනා දැන් 3යි. 204ට දුන්නේ එක්කෙනා දැන් සපයන්නේ 6ට. 300ක් 6ට දුන්නේ එක්කෙනා දැන් සපයන්නේ 9ට. 9 මේ හරිය. 400ක් 8ට දුන්නේ එක්කෙනා දැන් සපයන්නේ 12ට. එහෙනම් මේ වක්‍රය සමාන්තරව නෙමෙයි යන්නේ. මේ වක්‍රය එන්න පුළුල් වේගන යන වක්‍රයක්. මේ වක්‍රය උඩට යන්න ඉහළට යන්න වෙනස් වෙවි යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ප්‍රතිශතක බද්දක් පැනෙවුවාම සැපයුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන් ඉහළට යනවා කියවට කමක් නැහැ. ඇයි බද්දේ ප්‍රමාණයෙන් කමක් නැහැ කිව්වේ? බද්දේ ප්‍රමාණය කියලා මම කිව්වේ 150. 150කින් තමයි යන්නේ මේ. 2 3 වෙනවා කියන්නේ 150. 4 6 වෙනවා කියන්නේ 150. 6 9 වෙනවා කියන්නේ 150. ප්‍රතිශතය සමානයි. බද්දේ ප්‍රතිශතයෙන් ඉහළට යනවා. හැබැයි බදු ප්‍රමාණය වෙනස්. එකට අය කරන බද්ද වෙනස්. හැබැයි බද්දේ ප්‍රතිශතය බද්දේ ප්‍රමාණයෙන් කියලා කියන්නේ බද්දේ ප්‍රතිශතයෙන් විතන්නවා. සමාන්තරව නැහැ. සමාන්තරව විතන් වෙන්නේ නැහැ. මම තව දෙයක් ඔබට කියන්නම්. ඒක බද්දකදී හරියටම සමාන්තරව ගිය නිසා මේ දෙකේම බෑවුම සමානයි. මේ දෙකේම අනුක්‍රමණය සමානයි. හැබැයි මේකේ බෑවුම වෙනස්. මේකේ බෑවුම මේ තියෙන්නේ. මේකේ බෑවුම මේ තියෙන්නේ. මේ බෑවුමට වඩා මේ බෑවුම වැඩි. ඉහළක වැඩි. මේකේ බෑවුම සමානයි. ඒවත් සාමාන්‍ය දැනුමින් දැනගත්තට කමක් නැහැ. මම මේ පිටු ගණනාවක ඒවා ඔබට පැහැදිලි කරේ. ඒ නිසා ඔබ දැන් ඒකත් ලියා ගන්න හෝ ඇඳ ගන්න පුළුවන් මේ විදිහට. හැබැයි හොඳට මතක තියාගන්න ඊළඟ වක්‍රේ සමාන්තරව යන්නේ නැහැ. ඒක මේ ආකාරයෙන් තමයි විතන් වෙන්නේ. මෙතන ඔබ ලියා ගන්න ඕනේ බද්දේ වටිනාකමක් වෙන්නේ. ඒක බද්දක් උතන ඇවිල්ලා තියෙන්නේ. P2 ගැනුම් කරුගේ මිල P1 සුද්ධ සැපයුම් මිල මම ඔබට කිව්වා මේ සැපයුම් කරුවාට ලැබෙන සුද්ධ මිල PS මේක පාරිභෝගිකයා ඇත්තටම ගෙවන්න ඕනේ මිල. ඒ නිසා PS කියන්නේ ගැනුම් කරු ගෙවන මිල PB P2 කියන්නේ P1 කියන්නේ සැපයුම් කරුගේ අතට ලැබෙන මිල. ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබ ඉස්සරහින් ලියන්න ඕනේ වටිනාකම් බද්දේ ප්‍රතිඵලය ලෙස. වටිනාකම් බද්දේ ප්‍රතිඵලය ලෙස සැපයුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන් ඉහළට සැපයුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන් ඉහළට බද්දේ ප්‍රමාණයෙන් ඉහළට විතන් වේ නමුත් සමාන්තරව නොවේ. වටිනාකම් බද්දේ ප්‍රතිඵලයේ ලෙස සැපයුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන්
බද්ධේ ප්‍රමාණයෙන් කියන්නේ 50%කින් කියන එක. බද්ධේ ප්‍රමාණයෙන් කියන්නේ 50%කින්. හැබැයි සමාන්තරව නම් නෙවෙයි. වටනාකම් බද්ධේ ප්‍රතිඵලයේ ලෙස සැපයුම් වක්‍රයේ බද්ධේ ප්‍රමාණයෙන් ඉහළට විතන් වේ. නමුත් සමාන්තරව නෙවෙයි. ඔන්න මම දැන් ඔබත් සමග පැයකට වැඩි කාලයක් සම්පූර්ණ විස්තරයක් කරපු ටික අපි දැන් ලේඛන හරහා ඔබත් සමග කතා කරලා යනවා. ඔබ සම්බන්ධ වෙන්න ඕනේ ඉක්මනට මා සමග. පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට එනවා. තරංකාරී වෙළඳපොළ කලෙවන එක්තරා භාණ්ඩයකට දාලා සැපයුම් ලේඛනයේ පහක් දැක්වේ. මිල තියෙනවා, සැපයුම් ප්‍රමාණ තියෙනවා. රජයේ මේ භාණ්ඩයේ අලෙවන සෑම එකයක් සඳහාම රුපියල් 6ක විශේෂිත බද්දක් පනවන ලදී. විශේෂිත බද්දක් කියන්නේ එක බද්දක්. බද්දෙන් පසු සැපයුම් ලේඛනයේ දක්වන්න. ක්‍රම දෙකකට දක්වන්න පුළුවන්. මිල සංශෝධනය කරලත් පුළුවන්, ප්‍රමාණ සංශෝධනය කරලත් පුළුවන්. ඔබ මිල සංශෝධනය කරනවා නම් කරන්න ඕනේ අපි ඒක ඉස්සෙල්ලා බලමු. මේ මිලට බද්ද දිගටම එකතු කරමින් යන්න ඕනේ. මේ මිලට බද්ද ටැක්ස් එක එකතු කරමින් තමයි යන්න ඕනේ. පෙරට වඩා වැඩි මිලකට දැන් සපයනවා. ඉස්සර 400ක් සැපෙුවේ 15ට දැන් 15යි 6යි 21ට දෙන්නේ. ඉස්සර 300ක් 12ට දැන් 18යි. ඊළඟට 15යි. ඊළඟට 12යි 9යි. ඒ නිසා හැම ප්‍රමාණයක්ම පෙරට වඩා වැඩි මිලකට සපයනවා. ඒ වගේම ඒකෙදී ඔබ මේ පුළුවන් නම් මේවැ නමත් දැනට ඔබ සඳහන් කරගන්න පුළුවන් නම් මා හිතනවා අපිට ඉදිරියේ පහසු වෙයි. දැන් මෙතන අපි කතා කරන්නේ සැපයුම් කරුගේ අතට ලැබෙන මිල, මේක බද්දෙන් පසු ගැනුම් කරු ගෙවන මිල PB. ඒකත් ඔබ දැනන් ඉන්නවා නම් අපිට පහසු ඉදිරියේදී මේක ටැක්ස් එක. මේක පළවෙනි තීරුව ඔබේ, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක, මේක හතරවෙනි එක. හතරවෙනි තීරුව එහෙම තිබ්බා. මිල තීරුව සංශෝධනය වුණා, බද්ද එකතු වුණා. ඉහත ලේඛනයේ 3 හා 4 තීරු මගින් බද්දෙන් පසු සැපයුම් ලේඛනයේ දැක්වේ. ඊළඟට අපි ඉහත ලේඛනයේ 3 හා 4 තීරු මගින් බද්දෙන් පසු සැපයුම් ලේඛනය දැක්. ඊළඟට මම සංශෝධනය කරනවා මිල නෙමෙයි, මිල හොම තියෙනවා. බද්දට පෙර තිබ්බේ බිඳුවයි ඔය ටික තිබ්බේ වනේ. දැන් මම සංශෝධනය කරන්නේ මෙයා. 15ට කලින් 400ක් සැපෙවුවා. දැන් කීයද කියලා පොඩ්ඩක් අපි ආපස්සට ගිහිල්ලා බලමු. උඩ පෙවුණා 15 යටතේ කලින් 400ක් සැපෙවුවා. මේ කලින් තොරතුර. දැන් ඔබට පේනවද 15ට සපයන්නේ 200යි. මිල ඒ මිලටම දැන් අඩුවෙන් සපයන්නේ මේ. 15ට කලින් 400 දැන් 15ට 200යි. ඔය ගාම තව එකක් අපි බලමු. 12ට කලින් සැපෙුවේ 300යි. හැබැයි දැන් 12ට සපයන්නේ 100යි. 15ට කලින් 400ක් සැපෙුවා දැන් 200යි. 12ට කලින් 300ක් සැපෙුවා දැන් 100යි. ඒ අනුව අලුත් තත්ත්වේ මේ ආකාරයට එන්නේ. 15ට කලින් 400ක් සැපෙුවා දැන් 200යි. 12ට කලින් 300ක් සැපෙුවා දැන් 100යි. ඒ වගේ 200 අඩු වෙනවා මේවා සරල රේඛා නිසා. 200න් 200ක් බිඳුවයි. 100න් 200ක් අඩු කරාම ඍණ 100යි. බිඳුවෙන් 200ක් අඩු කරාම ඍණ 200යි. එහෙනම් අලුත් තත්ත්වය එන්නේ මේ ආකාරයට. මේක පළවෙනි තීරුව, මේක දෙවෙනි තීරුව, මේක 3. යටින් ඔබට ලියන්න පුළුවන්. මදිනකේ යටින් තොරතුරක් අවශ්‍ය නැහැ, ලියන්න ඕනේ නැහැ. ඔබ දන්නවා හැම මිලකදීම ලේඛනය වෙනස් වුණා.
පළවෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. ඉහත භාණ්ඩය මත ඒකබද්ධ වෙනුවට හැම මිලකදීම 33.3න් එක බද්දක් පැනෙවුවොත් මේ මොකද්ද බද්ද? මේ වටිනාකම් බද්ද ප්‍රතිශත බද්ද. එහෙනම් මොකද්ද වෙන්නේ? බද්ද ටැක්ස් එක 33.3න් එකයි. එහෙනම් හැම තැනකම බද්ද එකතු වෙනවා 33.3න් එකක්. ඒ කියන්නේ 3න් එකක්. 33.3න් එකක් කියන්නේ 100ටනේ රුපියල් කියන්නේ 3න් එකක්. ඒ අනුව රුපියලයි. 6න් 3න් එකක් කියන්නේ 2යි. බද්ද එකතු වෙනවා. 9න් 3න් එකක් කියන්නේ 3යි. මේ විදිහට හැම තැනකම බද්ද එකතු වෙනවා. ප්‍රමාණය කලින් තිබ්බ ප්‍රමාණමයි 0 100 200 300 400. ඒ නිසා මේක තමයි සැපයුම් කරුට අතට ලැබෙන්නේ කොහොමටත් ඒක වෙනස් වුන්නේ නැහැ. හැබැයි ගැනුම් කරුවෝ ගෙවන මිල වෙනස් වුණා. PB. මේ තීරු අපි වෙන වෙනම අංක කරොත් මේක අංක 1 මේක අංක 2 තීරුව මේක අංක 3 මේක 4 බද්ද එකතු වෙනවා මිල සංශෝධනය කිරීමක් කරලා තියෙනවා. යටින් කියනවා ඉහත 3 4 තීරු මගින් බද්දෙන් පසු සැපයුම් ලේඛනය දැක්වෙනවා. ඊළඟ පිටු අංක 5 යටතේ ප්‍රශ්න අංක 2ට මම යොමු වෙනවා. දැන් ගොඩක් දේවල් දන්න නිසා අපිට ලේසි. සිත දෙකක් තියෙනවා එක්තරා භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සැපයුම් සම්බන්ධව. ඉල්ලුම් සැපයුම් වක්‍ර ප්‍රස්ථාර සටහනක ඇඳ සමතුලිත මිල හා ප්‍රමාණය දක්වන්න කියනවා. ඒ අනුව මේ වගේ වෙලාවක මම ඔබට පහසුවෙන්ම කිව්වා ලේසිම වැඩක් මොකද්ද? මොන ප්‍රශ්නේ මොන ආකාරයෙන් ඇහුවත් සරල රේඛා දෙකක් බවත් මෙතනින් පැහැදිලි. සරල රේඛා දෙකකට අවශ්‍ය තොරතුරු අපි හදා ගන්න ඕනේ. පහසු ක්‍රම අපි ඉගෙන ගත්තොත් ලක්ෂ දෙකක් දැනටත් තියෙනවා. මේ එක ලක්ෂයක් වක්‍රයේ ඉල්ලුම් වක්‍රයේ මේ සැපයුම් වක්‍රයේ තව ලක්ෂයක්. වක්‍ර දෙකේම එක ලක්ෂය බැගින් තියෙනවා. ඔබට මතක නම් ඔබ දන්නවා මේ 500 කියන්නේ ඉල්ලුම් වක්‍රයේ මිල ශූන්‍යයේදී ඉල්ලුම් ප්‍රමාණය නොත් උපරිම ඉල්ලුම් ප්‍රමාණය. ඍණ 100 කියන්නේ සැපයුම් වක්‍රයේ තිරස් අන්තක්ඛණ්ඩයේ අවම සැපයුම් ප්‍රමාණය. ලක්ෂ දෙකක් හරි. තව වක්‍ර දෙකටම පොදු එක ලක්ෂයක් හොයාගත්තා නම් ලේසි. මොකක්ද ඒ? වක්‍ර දෙකටම පොදු ලක්ෂය තමයි සමතුලිත මිල. එමනම් සමතුලිත මිල ප්‍රමාණය හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මොකද්ද? මේ දෙන්න සමාන කරනවා. QS QD සමාන කරලා සමතුලිතය හොයා ගන්නවා. දැන් මම හිතනවා ඔබට ඒවට කාලගත කරන එක අපරාධය අපි. QS කියන්නේ ඍණ 100 ධන 10යි p සමානයි QD කියන්නේ 500 ඍණ 10යි p ඍණ 10යි p මෙහාට ගද්දි ධන 10යි p වෙනවා 20යි p ඍණ 100 මේ පැත්තට ගද්දි ධන 100 වෙනවා 600යි p සමානයි හොයන්න දෙපැත්තම 20ෙන් බෙදුවාම p 30යි 30 මේ ඕනම සිතයකට දැම්මහම උත්තරේ 200යි එන්නේ ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණයක් 200යි සැපයුම් ප්‍රමාණයක් 200යි. ඒ නිසා මිල 30යි. උන්න තව මිලක් අපට ආව ප්‍රමාණය 200යි. ඒ නිසා ඔබට පැහැදිලි වක්‍ර දෙක ඇඳ ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. මිල අපට ගන්න තියෙන්නේ දැන් මම ඕනනම් තවත් ඔබට හැමදාම කියන කතාව කියන්නම් මේ සැපයුම් වක්‍රයේ සිරස් අක්ෂයට හමු වෙන තැන කොහොමද හොයන්නේ? 100 10න් බෙදුවාම උත්තරේ 10යි. ඍණ ධන ගන්න එපා. එහෙනම් මෙතන 10යි. ඉල්ලුම් වක්‍රයේ මිල ශූන්‍යයේදී ඉල්ලුම් ප්‍රමාණය හොයන්නේ 510න් බෙදන්න. මෙතන එනවා 50. හරි ලේසි දැන්. ඔක්කොම තොරතුරු තියෙනවා ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන්.
ඒකයි මම කිව්වේ බොහොම ඉක්මනින් යම් යම් දේවල් කරන ක්‍රම ඔබ ඉගෙන ගැනීමක් කරන්න. මිල 10 20 30 ඕම එනවා. සමතුලිත මිල රුපියල් 30යි සමතුලිත ප්‍රමාණය 200යි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අයන්න රජය මේ භාණ්ඩයාලේ වන සෑම ඒකයක් මතම බද්දක් පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස සැපයුම් ශ්‍රිතය කිව්වේ සමානයි ඍණ 200 ධන 10යි p ලෙස වෙනස් වී ඇත නව සැපයුම් වක්‍රයේ ප්‍රස්ථාර සටහනේ දක්වන්න. ඉතින් දැනටත් ඔබ ළඟ ප්‍රස්ථාර සටහනක් තියෙනවා. මෙහෙම ඇඳපු සැපයුම් වක්‍රයක්. ඍණ 100න් පටන් ගත්තා. මෙතන 10යි මේ බද්දට පෙර එක. දැන් ඔබට කියනවා ඍණ 200 ධන 10යි p ලෙස මේක වෙනස් වෙලා. කොහොමද වක්‍රය අඳින්න ලේසිම ක්‍රමය කියන්න බෑ. දැන් ඔබ පුනරීක්ෂණ පන්තියක ඉන්න කෙනෙක් විදිහට ලේඛන හද දඟලන්න එපා. පටන් ගන්න කීයෙන්ද? ඍණ 200න්. එනම් මේ වක්‍රයේ පටන් ගන්නේ ඍණ 200න්. පුළුවන් නම් කියන්න මේ වක්‍රයේ මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කීයෙන්ද කියලා. 210න් බෙදන්න. 210න් බෙදුවම 20යි. ඔන්න මම ලක්ෂ 2 හොයලා දුන්නා ඔබට. මේ බද්දෙන් පසු වක්‍රය. ලේසිම ක්‍රමේ තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ පටන් ගන්නවා කියන්නේ මිල ශූන්‍යයේදී බිඳුව 10 වරක් බිඳුවයි ඍණ 200යි. ඊළඟට මෙතන සම්බන්ධ වෙන්නේ ප්‍රමාණයේ ශූන්‍යයේදී. ප්‍රමාණයේ ශූන්‍යයේදී මෙයාට බිඳුව දැම්ම ගමන් 210න් බෙදුවාම 20යි. ඒ නිසා ඒක තමයි ලේසිම ක්‍රමේ. අලුත් වක්‍රය අඳින තියෙන ලේසිම ක්‍රමේ තමයි ආරම්භ කරන තැන තියෙනවා 210න් බෙදපු ගමන් මෙතන ප්‍රමාණයේ ශූන්‍යයේදී මිල එනවා. ලේඛනයක් හදලා වුණොත් බලන්න ඔබ. ඉතින් බද්ද ඉබේම පේනවා. ඔබ දන්නවා බද්දේ ප්‍රමාණයෙන් තමයි වක්‍රය වමට විතැන් වෙන්නේ. එහෙනම් මේ වක්‍ර දෙක අතර දුර රුපියල් 10යි. ටැක්ස් එක රුපියල් 10යි 10කින් තමයි වමට විතැන් වෙලා තියෙන්නේ. ඉතින් මේ දැනුම ඊළඟ කොටසෙදිත් අපි තවත් වර්ධනය වෙන ආකාරයට කතා බහ කරද්දී ඔබට මේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ආණ්ඩුවේ මැදිහත් වීම කියන එකේ බොහොම සරල ඒකයක් බවට පත් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඔබ සැමට එහෙමනම් නැවතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.